තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. 28 වෙනි දුරස්ත භාවනා වැඩසටහනේ පස්වෙනි දින අවසාන දින ධර්ම සාකච්ඡාව සඳහා වැඩම වදාළ ඔබ වහන්සේව ගෞරව සම්ප්‍රයුක්තව දෙපා නැමෙත පිළිගනිමි. ස්වාමීන් වහන්සේ අපිට අද ලිඛිත ප්‍රශ්න 12ක් ලැබිලා තියෙනවා. චන්ද්‍රිකා ඉන්න ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මම චන්ද්‍රිකාවට ආරාධනා කරනවා ප්‍රශ්න ඉදිරිපත් කරන ලෙස. අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි. වාර්තා අංක 1 ගෞරවනීය ස්වාමීන් වහන්සේ. කලක සිට නේවාසික වැඩමුළු වලට පැමිණි අයෙක්මි. නිතිපතා දිනකට පැයක සක්මනක් හා පැයක පර්යන්කයක් අවුරුද්දක් පුරාවටම කර ඇත. සක්මන දිග ලනුපැදුරක දී ඇති උපදෙස් අනුව දෙපතුල් වලට සතිමත් වෙමි. එහා මෙහා දෙතුන් වරක් පමණ ගිය පසු නිතැතින්ම පියවර තබන අයුරු පිටස්තරයේ කුසේ නිරීක්ෂණය වේ. පාදයේ විනුඹ තබන විට බරගතිය, පැදුරේ ගොරෝසු සියුම් සැහැල්ලු ගතිය ආදී ලක්ෂණ වැටහේ. වැඩිපුර දැනෙන්නේ පතලි ධාතු ලක්ෂණයි. හුස්ම රැලි කිහිපයකට හිත පැන ගිය විට ඈනුමක් ගිය විට ඒ වායෝ ධාතුව ලෙස වැටහේ. කෙළපිරෙන විට දීග දහඩිය පිට වෙන විට ආපෝ ධාතුවසේ තේරුම් වේ. සක්මන අවසන් වීමට ලංවන විට ගලා යන දහඩියෙන් තෙත්වන විට සිසිලසද ඇඟේ උණුසුමද තේජෝ ධාතු ලක්ෂණ ලෙස වැටහි. සිතුවිලි වරින් වර එනවා. ඒවා කලින්ෙන් ප්‍රපංචයන්ට නොයයි. ශබ්දවලට පිට යන්නේ අඩුවෙනි. නැවත සිත අරමුණට ගත හැක. ලනුපැදුරේ ගොරෝසු ගතිය දැන ගැනීමෙන් අරමුණට නැවත සතිමත් වීම තහවුරු විය. සක්මනේ සතිය වැඩෙන බව සිතුවිලි එන ප්‍රමාණය අඩුවීමෙන් හා කෙලෙස් එන ප්‍රමාණය අඩුවීමෙන්ද පසු විපරමින් වැටහේ. සක්මනේ දියුණුවට උපදෙස් දෙනමින් ගෞරවයෙන් ඉල්ලමි. පර්යංකය ඇතුළු වන පිටවන වායුව නාසය ඇතුළත එක් ස්ථානයක ගැටී යන අයුරු දොරටු පාලකයෙකුමෙන් දකිමින් සතිමත් වෙමි. හුස්ම වාර කිහිපයක් දිගු කෙටි සම්පූර්ණ කාය සහ හුස්මේ මුල මැද සහ අග බැලුවා. විනාඩි 10ක් පමණ බැලුව විට ක්‍රමයෙන් සංසිඳීම පටන්ගෙන අරමුණ නොපෙනී යයි. මේ ආකාරයෙන් ටික වේලාවක් ගිය පසු ඊටමත් සියුම් විදියට හුස්ම නැවතත් පටන් ගත්තා. හරිම කම්මැලිකමක් දැනී ඉවත් වන්නට සිතුණා. වේලාව බැලුව විට පර්යංකයේ සිට ඇත්තේ විනාඩි 35කි. පැයක පර්යංකය කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වූයෙන් එක්වරම කනගාටුවක් ඇති වුණත් එවිටම ඔබ වහන්සේලාගේ ධර්ම දේශනාවලින් පශ්චාත්තාප වීම නොගැලපෙන බව පොතෙකුත් කියලා දී ඇති බැවින් හිත් කරදරය නැති වුණා. මේ විදියටයි දැන් සති දෙකක විතර පර්යංකය සිදුවන්නේ. මෙතන ගැටලුව විසඳා ගැනීමට කමඨහන් සුද්ධ කර දෙනමින් ඊටමත් ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. අවසන්යි. හොඳයි. මේකදී අර සක්මනේ ඇත්තටම අපි ඔය බලාපොරොත්තු වෙන පටවි ධාතුව, ආපෝ ධාතුව කියන එක තාම ඒ තරම්ම වැටහිලා නැහැ මට පේන විදිහට. දැන් ඒ කියන්නේ අපි සක්මනේදී දාඩිය දාන එක නෙමෙයි උතෙන්දී ඒකත් ඉතින් ආපෝ ධාතුව නම් තමයි වැඩිපුර තියෙන්නේ. නමුත් ඊට වඩා සියුම් මට්ටමකට අපිට යන්න අවශ්‍යයි. ඒ කියන්නේ අපි හිතමු දැන් පොළොවේ පාදයක් ස්පර්ශ වෙනකොට අපිට දැනෙනවා. අන්නේ දැනීම තුළ අපි විමසන්න ඕනේ මොනවාද මට දැනෙන පටවි ලක්ෂණ. දැන් පටවි ධාතුව වශයෙන් ගත්තොත් ඒකේ තද ගතියක්, මෘදු ගතියක්, ඊළඟට රළු ගතියක්, නැත්නම් තද ගතියක්, තද ගතියක්, මෘදු ගතියක්, ඊළඟට සින්දු ගතියක්, ගොරෝසු ගතියක්, බර ගතියක්, සැහැල්ලු ගතියක්. කොයි විදිහට ලක්ෂණ 6ක් විතර හඳුනා ගන්න පුළුවන්. ඊළඟ තේජෝ ධාතුවේ උණුසුම සිසිල හඳුනා ගන්න පුළුවන්. වායෝ ධාතුවේ කම්පණය වෙන ස්වභාවයක්, සෙල වෙන ස්වභාවයක් හඳුනා ගන්න පුළුවන්. ඊළඟට ආපෝ ධාතුවේ පිඬු කරන ස්වභාවයක්, එකට ඇලෙන ස්වභාවයක්, තෙත් ස්වභාවයක්, ගලන ස්වභාවයක් හඳුනා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ ලක්ෂණ බොහොම සියුම්ව දැනගන්න උත්සාහවන්ත විය යුතුයි. ඉතින් මුල් කාලේදී ඔය ඇත්තට දැනෙන්නේ නැහැ. අපිට නිකම් මතු පිට මට්ටමක තමයි අපේ සිහිය තියෙන්නේ. නමුත් අපි සිහිය දියුණු කරගත්තට පස්සේ සිහියම පාවිච්චි කළා හොඳට සිත තව ඒ සිහිය පවත්වපු අරමුණටම යොමු කරමින් ඒ අරමුණ විමසා බලමින් කාලය ගත කරන්න තමයි අර සති සම්පජඤ්ඤය දියුණු වීම හරහා ඔය ගති ලක්ෂණ ටික නැත්නම් ධාතු ලක්ෂණ ටික අපිට හොඳට වැටහෙන්න පටන් ගන්නවා. ඒ නිසා තව ඒ කියන්නේ දෙයක් දිහා සියුම්ම බැලීමේ හැකියාව දියුණු කරන්න. දැන් ආනාපානෙ වුණත් ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා අපි මුලින් තේරුම් ගන්නවා.
හැබැයි පස්සේ ඔන්න අපිට තේරෙන්න ඕන ආස්වාසයක් සිසේල් ප්‍රස්වාසයක් උණුසුම් ආස්වාසයක් දිගයි නැත්නම් ආස්වාසයක් කෙටි නැත්නම් ප්‍රස්වාසයක් දිගයි ප්‍රස්වාසයක් කෙටි කියලා මේ ඊටාම සියුම් අරමුණක තියෙන ඒ සියුම් ගති ලක්ෂණ හඳුන ගන්න නම් අපි තුල සම්පජඤ්ඤය හොඳට දියුලා තියෙනවා. සතිය තීව්‍ර වෙලා තියෙනවා. හිතේ ඒකාග්‍රතාවය හොඳට තියුණු වෙලා තියෙනවා. එහෙමනම් තමයි මේ සියුම් ලක්ෂණ තේරෙන්නේ. ඒ වගේමයි සක්මනේදිත් අපිට නිකම් මුලදී නිකම් ගොරෝසු ගතියක්, තද ගතියක් විතරයි වැටහෙන්නේ. හැබැයි හිතේ සම්පජඤ්ඤය වැඩෙන්න තමයි අර තව සියුම් ලක්ෂණ අපිට හම්බ වෙන්නේ. එතකොට ඉතින් පාදයක් ඔසවලා තියනකොට තියලා පොළවේ තද කරගෙන ඉන්නකොට එතන හුඟා ධාතු ලක්ෂණ මතුවලා දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ ටික එතෙන්ට තමයි පොඩ යන්න තියෙන්නේ. ඒක තව ටිකක් අර අරමුණක් දිහා සියුම්ම බැලීමේ ශක්තිය දිනු කරගන්න කියලා මතක් කරනවා. හොඳයි. දෙවන වාර්තාව සතිමත් සක්මන. මේ සඳහා පියවර 40ක් දුර ඇවිද ගිය හැකි තාර පාරේ කොටසක් තෝරා ගතිමි. පළමුව දෙවරක් එහාට මෙහාට ඇවිද ගියෙමි. එතෙන් සිට ඉදිරිය බලා වම දකුණ ලෙස පියවර තැබුවෙමි. කෙළවරට ගොස් ඔසවනවා තබනවා යයි විස්තර බලමින් සක්මන ආරම්භ කළෙමි. අද දින සක්මනේ සියුම් ලක්ෂණ බැලීම සඳහා ඇවිද යා යුතුයයි සිතා පාද වෙතම සිත යොමු කළෙමි. එවිට ඇවිදීම ඉතා හෙමින් සිදුවිය. පාද චලනය අනුව කය ඉදිරියට ඇදෙන ආකාරය දුටුවෙමි. කය ඉදිරියට ඇදුනේ උකුලේ සිට දෙපතුල කරා සිදුවන ක්‍රියාකාරකම් නිසාය. ඒ සඳහා සිත මූලික වේ. එබැවින් සිතට කකුල් දෙකේ සංදි නැමෙන ආකාරය සහ විලුඹ සහ ඇඟිලි පොළවට තදවන ආකාරය දැනුනි. ටික වේලාවක් යන විට පරයන්කයේදී සිත ඒකාග්‍ර වන ආකාරයෙන්ම සක්මනේද කකුල් දෙකේ සිත ඒකාග්‍ර වූ බව දැනුනි. එතෙන් සිත විදානයකින් තොරව ශරීරයේ ඉදිරියට ඇදෙන ආකාරය දුටුවෙමි. අවට පැවති නිශ්ශබ්ද බව නිසා අරමුණට බාධා වූයේ නැත. කුරුළු නාද ඇසේ. ඒ ඔවුනුන් අදහස් උවමාරු කරගන්නා ආකාරයකි. එය සක්මනට උපකාරයක් මිස බාධා වූයේ නැත. ගත වූ කාලය පැවති. පරයන්කය වැඩිම. මේ සඳහා දිනපතා වාඩි වෙන ආකාරයටම අසුනේ වාඩි වූයෙමි. වාඩි වී දෙනත වසා ගතිමි. යටිකය හොඳින් ආසනයේ පට්ටල් වී ඇත. මුහුණේ මස් පිඩු බුරුල්ව ඇත. උඩුකය ඍජුව තිබේ. කය ගැන මෙනෙහි කෙරුවෙමි. එය පිරමීඩයක හැඩයක් ගන්නා බවද දුටුවෙමි. කය අනුව සිත හසුරුවමින් සිටින විට පතවි ධාතු කොටස් ප්‍රකට විය. ඒවා හඳුනා ගතිමි. ඊළඟට කුමක් වන්නේදයි බලා සිටියෙමි. මගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතිය පුරුදු කිරීමයි. දැනට අවුරුදු 5ක් පමණ ඔබ වහන්සේලාගේ උපදෙස් පරිදි භාවනාව පුරුදු කරමි. අද දින හුස්ම රැල්ල වහාම ප්‍රකට වූ නිසා ඒ දෙස බලා සිටිමි. සෑම දිනකම ආරම්භයේදී ආධුනික මනසකින් හුස්ම ඇතුළු වනු පිටවනු බැලීම මගේ සිරිතයි. ඇතුළු හුස්මත් සීතල ස්පර්ශයත් සමගින් වම් නාසපුඩුවෙන් ඇතුළු විය. එය පිට වූයේ දකුණු නාසපුඩුවෙන්. පිට වී විසිරී යනවා දැනුනි. තවදුරටත් නාසිකාග්‍රයේ සිත පිහිටුවාගෙන සිටියෙමි. ක්‍රමයෙන් හුස්ම සියුම් වන බව දැනුනි. සියුම් වී නොදැනී යනවත් සමග කය ඉදිරියට නැමෙන බව දැනුනි. කයට සිත යොදා කය කෙලින් කරගෙන සිත අරමුණේ තැබුවෙමි. එවිට අරමුණ නොදැනී ගියේය. හුස්ම දැනෙන්නේද නැත. සිත සහ කය නිසලය. එම නිසල භාවයේ කතරම් වේලා සිටියේදයි නොදැනිමි. වේදනා නීවරණ ඇතුළත කතා කිසිවක් නැති නිහඬ බවකි. ඊයේ දේශනාවේ සඳහන් ශනික ධාන මට්ටමක් දැයිද සිතුවිල්ලක් පහළ විය. නමුත් සමාධිගතව සිටි බව නම් ස්ථිරය. ගැස්සී අරමුණෙන් මිදුන විටදීද සමාධි බව ඒ ආකාරයෙන්ම පැවතුණි. ගත වූ කාලය පැය 1 විනාඩි 15කි. එදිනදා ගෙදර දොරේ කටයුතු කරද්දී අනුන්ගේ යහපත සඳහාම කටයුතු කළ යුතුය කියා යහපත් සිතුවිලි ඇතිවන්නේද ඔබ වහන්සේලාගේ උපදෙසක් අනුව සතිය පුරුදු කිරීම නිසායයි සිතමි. අපට නිවන් දොර විවෘත කර දෙන ඔබ වහන්සේට හා සංඝ රත්නයට කුසල් පිරේවා. සංවිධායක මණ්ඩලයටද ස්තුති කරමි. පෙරුවන් සරණයි. අවසන්යි. හොඳයි. මෙතනදී ඇත්තටම නිශ්චයක් කරගන්න චුට්ටක් අමාරුයි මේ විපස්සනාව හරහා ආපු ඒකාග්‍රතාවයක්ද නැත්නම් සමතයක් හරහා ආපු ඒකාග්‍රතාවයක්ද කියලා. මම නම් ටිකක් හැංගෙන්නේ අරමුණ තුල හිත හොඳට ඒකාග්‍ර වීම නිසා ඒ තුල කිඳා බැසීම නිසා ආපු සමතේ මුල් කරගත්ත ඒකාග්‍රතාවයක් කියලා. ඒ තුලත් ලොකු සහනයක්, ඒ වගේම සුවයක්, ඒ වගේම සතුටක්, ප්‍රීතියක් තියෙන්න පුළුවන්. ඉතින් ඒකේ වැරද්දක් නැහැ. හැබැයි ඉතින් ඕක අපි දැන් ඔය මට්ටමේ නතර නොවි
ඒ ඒකාග්‍රතාවය පාවිච්චි කර කර විපස්සනාවට පොඩ හරවන්න ගන්න ඕනේ. නැත්නම් ඉතින් ඔතන ඔය සුවයේ අපි නතර වෙලා තේරුමක් නැහැ. අපි හැදෙනවා ඒකාග්‍රතාවයක්, හැදෙනවා සමාධියක්. ඒ සමාධිය පාවිච්චි කරලා නුවණ දියුණු කරන්න උත්සාහන්ත වෙන්න ඕනේ. ඒ නිසා සක්මනේදී එහෙම බලන්න අර කලින් වார்த்தාවට කිව්වා වගේ ඒ දැනෙන යම් හෝ අපේ සතිය පිහිටපු ස්ථානයේ හොඳට සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක විමසන්න අවශ්‍යයි. එතනින් තමයි අපි තුළ සම්පජඤ්ඤය දිනු වෙන්නේ. එතනින් තමයි තව ඉහාට ගිහිල්ලා ප්‍රඥාව ධම්ම විචය පැත්තකට දිනු වෙලා යන්නේ. එතකොට අපි හොඳට සතිය පිහිටපු අරමුණ විමසා බැලීමකින් තොරව අපි කරගෙන ගියොත් සතිය තියෙනවා, සමාධියක් තියෙනවා, ඒ ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. ඒ නිසා මේ විමසා බැලීම පුංචි කුතුහලයක් සහිතව මෙතන මේ සිදුවෙන ක්‍රියාවලිය මොකද්ද කියලා ඒ සොයා බැලීම අතිශය වැදගත් වෙනවා. එතනින් තමයි අපි ප්‍රඥාවට පොහොර දාන්නේ. ප්‍රඥාවට අපි යොමු වෙන්නේ. එහෙම නැත්නම් ඉතින් හිත තනියම ඕක කරයි කියලා හිතන්න අමාරුයි. මොකද ටිකක් මේක වෙහෙස කර වැඩක් මම මේ කියන්නේ. අර තිබින්න තරම් සුවදායී ගතියක්, සැහැල්ලු ගතියක් මේකේ නැහැ. මෙතෙන්දී අපිට දැනෙන්නේ එක්තරා අන්දමක දරතයක්. දැනෙන්නේ එක්තරා අන්දමක දුකක්. පොඩි වෙහෙසකුත් තියෙනවා. ඉතින් මේ වෙහෙස මුලදී විඳ ගන්න සිද්ධ වෙනවා. මොකද පසුවට මේ හරහා නුවණ දියුණු වෙලා නුවණ වර්ධනය වුණාට පස්සේ මේ අපි අල්ලගෙන ඉන්න අරමුණේ නැත්නම් අපි අසුරු කරන අරමුණේ තියෙන ආදීනව ප්‍රකට වුණාට පස්සේ තමයි හිත ටික ටික විරාගයක් එහෙම පහළ කරගෙන මේ ටික පොඩ අත්හැරලා දාන්නේ. ඉතින් එතනේ හැදෙන yaadෙන සහනයක් බලාපොරොත්තුෙන් අපි මේ දැනට අත්විඳින ඒ తాවකාලික සහනය අතරින් සිද්ධ වෙනවා. తాවකාලික සහනය අත්හැරලා අපි මේ ප්‍රඥාව දියුණු කරන මාර්ගයට පිවිසෙන්න අවශ්‍යයි. හොඳයි. තුන්වන වාර්තාව අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. උදේ සිල් සමාදන් වී මූල කර්මස්ථානය අනිත්‍ය වැඩිවීමට වාඩි වුණා. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් කය දෙස කිහිප වතාවක් බැලුවා. දිවට රස්නයක් දැනුණා. දිව මහත් වෙලා තොල් ඉදිමිලා වගේ. සතියෙන් මම දැන් මෙතන කියා හිතුණා. ඇස් කුබර ඇතුළට දැක්කා. කිසිම පිළිවෙලක් නැහැ. ඉවරයක් නැති විපරිණාමයක්. ක්ෂණයකින් සියල්ල අනිත්‍ය වී ගිහි. නැවතීමක් නැති පැවැත්මට සතර මහා භූතයෝ අඩුවැඩුව එකතු වෙලා. කය පුරා සැපසහගත වේදනාවක් පැතිර ගියා. සතුටක් ආවා ගියා. නාම රූපවල ඉපදීම තුළම අනිත්‍ය පිහිටලා. වේදනා සංඥා සංස්කාර විඥානයේ එකට වෙලී රූපය ඇසුරු කරනවා. පැති දෙකක් වුණාට බිඳි බිඳි අනිත්‍ය වන්නේ එකම තමයි. සක්මනේදී මුළු කයම විසිරීලා යනවා. කුඩා අංශු රාශියක් වශයෙන්. ධාතු වල එකතුවේ නිත්‍ය බවක් නැහැ. නීවරණ යටපත් වෙලා తాවකාලිකව. කරන කෙනෙක් නැහැ. අනිත්‍ය දකින්න නිත්‍ය සංඥාව ඈත් වෙනවා. ධර්ම අවවාද ලැබේවා. තෙරුවන් සරණයි. අවසානයි. හොඳයි. මෙතෙන්දී අර අනිත්‍ය භාවනාව කියලා නම් කරලා තියෙනවා. ඇත්තටම අපිට ඒ කියන්නේ මතුවෙන අපි හිතමු ධාතුන්ගේ වෙන්න පුළුවන්, මතුවෙන නැත්නම් වේදනාවන්ගේ වෙන්න පුළුවන්, නැත්නම් සංඥාවන්ගේ, සංස්කාරයන්ගේ, සිතුවිලි වල ඔය කොයි දෙයකත් ඒ මතුවෙන දේ තුල අපේ හිත රඳවන්න, අවධානය රඳවන්න තමයි ඉතින් අනිත්‍ය ප්‍රකට වෙන්නේ. නැත්නම් අපි බලෙන් අනිත්‍ය කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම කරන්නත් බෑ. කිරීමත් වැරදි. අපිට අවශ්‍ය වෙන්නේ හොඳට ඒ හදාගත්ත ඒකාග්‍රතාවයේ භාවිතා කරමින් එතෙන්ට හොඳට හිත නාභිගත කිරීම. හොඳට ફોකස් කිරීම. එතකොට අන්න එතන තියෙන යථා ස්වභාවය පොඩ තේරුම් ගන්න පටන් ගන්නවා. අපි හිතමු උදාහරණයක් වශයෙන් වේදනාවක් නම් මුල් කරගෙන අපි අපේ අවධානය පවත්වන්නේ. එතකොට යම් තැනක ඔන්න දුක් වේදනාවක් පහළලා තියෙනවා. එතෙන්ට අපි අපේ අවධානය යොමු කරනවා. එතකොට මුලදී ඒ තරම් නොදැනුණාට පස්සේ අපි තුල සතිය තීව්‍ර වෙන්න ඒකාග්‍රතාවය තියුණු වෙන්න මෙතන තියෙන මේ වේදනාවේ යථා ස්වභාවය තේරෙන්න පටන් ගන්නවා. එතකොට මේ වේදනාවේ යථා ස්වභාවය කියලා කියන්නේ එතන තනි වේදනාවක් නෙමෙයි වේදනා පොහුරක් තියෙන හැටි. එහෙම නැත්නම් ඒ එක කුඩා වේදනාවක් බොහොම ශීඝ්‍රව ඇතිලා නැති වෙලා යන හැටි. කියලා අර ඒ වේදනාවේ යථා ස්වභාවයේ ඒ අන්දමින්ම එයා විසින්ම පෙන්වා දීම තුළ තමයි අන්න අපි තුළ අනිත්‍ය පිළිබඳව අවබෝධයක් ඇති වෙන්නේ. ඒකයි වැදගත් වෙන්නේ. එහෙම නැත්නම් අපි අර පොතේ අනිත්‍යයි කියලා තිබුණා නිසා අර වේදනාව දිහා බලලා අපි කටින් අනිත්‍යයි කියලා තේරුමක් නැහැ. ඒ නිසා පොඩ්ඩක් ඒක ගැන සැලකිලිමත් වෙන්න මම හිතනවා නිවැරදිව කරනවා කියලා දිගට කරගෙන යන්න. හතරවෙනි වාර්තාව. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ.
ඊයේ රාත්‍රියේ පුරාම වැස්ස නමුත් අද මිදුලේ සක්මන සඳහා ගියා. පාවහන් ගලවා බිම තබනවත් සමගම පායට සීතල දැනුණා. දෙවරක් විතර එහා මෙහා ගියා. වේගයෙන්. ඉන්පසු වම දකුණ නැතුව ගියා. කකුල්වල ගල් ඇනී සියුම් වේදනාවක් ඇති වුණා. ඒ සමගම යටිපතුල් වල බැලි තැවරෙන ගතියද දැනුණා. වෙනදා මෙන්ම මස් පිඩුවල චලනයද දැනුණා. වාහන ශබ්ද ඇසුණත් දිගටම සතිමත්ව සක්මන් කිරීමට හැකියාව ලැබුණා. මිදුලේ කෙළවරේ තිබෙන කොන්ක්‍රීට් කොටසටද ගියා. එහි තෙත කොටසේ තද සීතල බවද වියලි කොටසේ වියලි බවද මනවින් නිරීක්ෂණය වුණා. මෙසේ පැයක පමණ කාලයක් සක්මන් කර කකුල් සෝදා පරයන්කයට සූදානම් වුණා. කාමරයට පැමිණ සුපුරුදු අසුනෙහි හිඳගත්තා. විලුඹ ඇඟිලි තදින් පොළවට ස්පර්ශ වී ඇති බව දැනුණා. උකුල් ඇටය දන්න හිස වඩලු කර යන ස්ථාන නැවී ඇති අයුරු නිරීක්ෂණය වුණා. දැන් උකුල මත තැන්පත් වී පරිසරයේ ශබ්දවලට කන් දී ටික වේලාවකින් මා දැන් මෙතනයයි සිතා දැස් පියාගෙන ශරීරයේ දෙස බැලුවා. පිම්බීම හැකිලිම මනමින් වැටුණා. බලා සිටියා. පෙනහළු පිම්බෙන හැකිලෙන ආකාරය මනසින් දුටුවා. පිම්බීම සාමාන්‍ය ලෙසත් හැකිලිම දිය වී යන ලෙසත් දුටුවා. ටික වේලාවකින් පිම්බීම හැකිලිම ඉතාමත්ම සංසුන් වුණා. සුදු පාට ආලෝක ධාරාවක් පැමිණියා. ඒ තුල නිල් පාට ගෝලාකාර ආලෝක ධාරාවක් තිබුණා. එය මා දුටුවේ ඇස කළු ඉන්ද්‍රියාව මෙන් වෙන කිසිම දෙයක් සිදු වූයේ නැහැ. ශරීරයේ දෙස බැලුවා. කිසිම චංචල ගතියක්වත් නැහැ. ආලෝක ධාරාවන් එසේම පැවතුණා. පිම්බීම හැකිලිම දෙස බැලුවා. එසේම නිශ්චලව පැවතුණා. භාවනාව අවසන් වන තුරු එලෙසම පැවතුණා. වේදනාවක් චංචල කම්පන කිසිවක් සිදු වූයේ නැහැ. ඊ타මත්ම සංසුන් ලෙස සිටියා. විවේකී ලෙස සිටියා. පැයක පමණ කාලයක් එසේ සිටීමට පුළුවන් වුණා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, දිනපතා උපදෙස් දෙන ඔබ වහන්සේ අද දිනද කාරුණිකව උපදෙස් දෙන මෙන් දෙපා නැමෙත ඉල්ලා සිටිමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි. සංවිධායක මඩුල්ලට තෙරුවන් සරණයි. අවසන්. හොඳයි. මෙතනදී දැන් මේ ආලෝකයේ දිහාම අපි බලාගෙන දිගට ඉන්න ගියොත් එතනින් ඒකාග්‍රතාවය දියුණු වෙනවා, සමාධිය දියුණු වෙනවා. පස්සේ ඉතින් ඔය තුරටම හිත කිඳා බැසීමක්, කාවැදීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඉතින් ඇත්තටම අර්පණා සමාධියකටපත් වුණා කියලා කියන්න පුළුවන්. නමුත් ඉතින් අපි ඔතෙන්දී ඒකෙත් ඉතින් එක්තරා අන්දක වටිනකමක් තියෙනවා. නමුත් ඉතින් අපි ඒ පැත්තට යන්නේ නැතිව ඕනනම් අපිට පුළුවන් දැන් ඔය මට්ටමට ඇවිල්ලා තිනවා කියන්නේ හිතේ සෑහෙන සමාධියක් දියුණුලා තියෙනවා. උපචාර මට්ටමක සමාධියක් දැන් දියුණුලා තියෙනවා. අපි දැන් ඔය ආලෝකයේ දිහා බලන වෙනුවට අපිට පුළුවන් කය දිහා බලන්න. දැන් ගාක් වෙලා ආලෝකයේ දිහා බලන් ඉන්න ගියාම කය නොදැනී යන්න පුළුවන්. මොකද අර තුලින් ඇති වෙන පස්සද්ධිය, කායික සැහැල්ලුව, මානසික සැහැල්ලුව හරහා අපිට කය සම්පූර්ණයෙන්ම නොදැනී යනවා. එතකොට අපිට විපස්සනාවකට හරව ගන්න අරමුණක් නැති වෙනවා. ඒ නිසා එච්චර දුර යන්නේ නැතුව අපේ ඒකාග්‍රතාවයේ දියුණු වෙලා සමාධිමත් වෙලා ඉන්න මට්ටමේදී වැඩි දුර යන්න අවශ්‍ය නැහැ. එතනින්ම අපි කයට හිත දාන්න පුළුවන්. කය මොනවද දැනෙන්නේ කියලා විමසන්න පුළුවන්. එක අතක් මත එක අතක් තියන් ඉන්නවා නම් අන්න එතන දැනීමක් තියෙනවා. පද දෙකක් ස්පර්ශ වෙනකොට එතන දැනීමක් තියෙනවා. ඊළඟට ඇඳුම් මේ කයේ යම් යම් තැන්වල ගෑවෙනකොට දැනීමක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපේ වැදිලා තියෙන තැන්, ස්පර්ශ වෙන තැන්, ඒ ඇතිල්ලෙන තැන්, කයේ තියෙන සියුම් කුඩා වේදනා මේ ඔක්කොම නිරීක්ෂණය කරන්න පටන් ගත්තා නම් එතනින් අපිට අර විමසීම ආරම්භ කරන්න පුළුවන්. ඒ විමසීම හරහා තමයි මේ සම්පජඤ්ඤය දියුණු කරගෙන අර කලින් ප්‍රශ්නයකටත් කිව්වා වගේ ඒ ධම්මවිචය පැත්තක් දියුණු කරගන්න, ප්‍රඥාව දියුණු කරගන්න අපිට අවස්ථාවක් ලැබෙන්නේ. ඒ නිසා එහෙම නැත්නම් හුඟක් වෙලාට එන්නේ අපි ඒ ලැබෙන සමාධිසෝය තුළ අපි සෑහීමකටපත් වෙලා එතන නතර වෙනවා. වාඩි වෙන්න මේ සමාධිසෝය ඉල්ලගෙන. ඉතින් එහෙමත් භාවනාවක් තියෙනවා නැත්තේ නැහැ. නමුත් ඉතින් බොහොම කෙටි කාලීනයි. ඒකේ භාවනාව කරගන්න බැරුණ ගමන් ඔන්න ආයෙත් ඉතින් ඔක්කොම බිඳුවට වැටෙනවා. අනිත් එක ප්‍රඥාවක් දිනු වෙන්නේ නැහැ. ඒ සමාධියේ හිටියයි කියලා ඉතින් එතන තියෙන්නේ ධිට්ඨ ධම්ම සුඛයක් විතරයි. වර්තමාන වශයෙන් ලබන්න පුළුවන් සෝයක් පමණයි. ඒ නිසා අපි මෙන්න මේ කාරණා තේරුම් අරගෙන ඒ හැදිච්ච සමාධිය උපයෝගී කරගෙන පුළුවන් තරම් කය වේදනා ඒ වගේම මනසට එන විවිධ සිතුවිලි විමසන්න උත්සාහවන්ත විය යුතුයි. හොඳයි. වාර්තාංක 5. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි. සක්මන් භාවනාව. සිමෙන්ති පොළොව මත සිට ගනිමින් සක්මන් කිරීමට සූදානම් වී ඇවිදින්නට පටන් ගත්තෙමි. දෙවතාවක් පමණ එහා කෙළවරේ සිට මෙහා කෙළවරට පැමිණෙන විටත්
සිත තිබුණේ හෘද ස්පන්දනයේ දැනීම වෙතය. ඉන්පසුව පොළවේ ස්පර්ශවන යටිපතුලට සිත යොමු විය. පොළවේ ස්පර්ශවන දැනීමත් මස් පිඩුවල චලනයක් වෙත ටික වේලාවක් සිහිය පැවතුණි. පසුව යටිපතුලේ දැනීම වෙත පමණක් සිත පැවතුණු අතර පියවරින් පියවර මාරු වෙන දෙපාවල සිහිය නොකැඩී පැවැත්ුණි. විටින් විට අනාගත සිතුවිලි පැමිණ ඇති වී නැති වී යන ආකාරයේද සිහියට හසු වුණි. සිත් සමූහයක එකතුවක් සිතුවිල්ලක් ලෙස ඇති වී නැති වී යන බව හැඟුණි. නැවතත් පියවර වෙත සිත පැවතුණු අතර කයේ උෂ්ණත්වයේද නාසයෙන් උදරයෙන් පිටවන වාතයේද ධාතු ස්වභාවයෙන් දැනුනි. පියවර මත සිහිය පවත්වා දිගටම සක්මනේ යෙදුන අතර සක්මනේ කෙළවර අවසානයේ නැවත හැරෙන විට දැස් පියවි හිස් ස්වභාවයක් දැනුනි. මේ ආකාරයෙන් පැයක සක්මන් අවසන් කළෙමි. පරයන්කය. සක්මනින් පසු පරයන්කේ වාඩි විය. වාඩි වී සිටින ඉරියව්ව දෙස මොහොතක් සිහිය පැවතුණු අතර පසුව මූල කර්මස්ථානීය වන ආනාපානයට සිත යොමු වුණි. සියුම් ලෙස ඇතුළු වෙන පිටවන හුස්ම දෙසත් ඒ අතර හිස් බවක් දෙස බලා සිටියෙමි. සැහැල්ලු නිදහස් බවක් දැනුනේය. රැලි නගන මුහුදක්සේ ඉදිරියෙන් දිස්සුණු අතර මේ ආනාපානය හා සමසමව අත්දැකීමි. ඉන්පසුව සුදු පැහැති ප්‍රභාස්වර ආලෝකයක් ඉදිරියෙන් පැවතිනි. සියල්ල දෙස කිසිදු හැඟීමක් නැති සිතකින් බලා සිටියෙමි. කොපමණ වේලාවක් එසේ සිටියාදයි නොදනිමි. සිටිවිලි ඉඳ හිට ආවත් අවධානයක් නොලැබුණ බැවින් වහා ඉවත් වී යන අයුරු දුටුවේය. හිස් බවක්ද පැවතුණි. එකවර දැස් විවර වුවත් ඉක්මනින් නැවතත් දැස් පියවිය. පෙර සිට නිදහස් බවට සිත කැමති නිසාවෙන් නැවතත් දැස් පියාගෙන එම සුවය සොයන බව දැනුනේය. දැස් පියාගෙනම කය දෙසත් බැලුවෙමි. කයත් සැහැල්ලු බවකින් තිබුණි. තවත් විනාඩි 15ක් පමණ සිට පරයන්කෙන් ඉවත් වූයෙමි. මුළු කාලය පැයකුත් විනාඩි 10ක් ගත වී තිබුණි. එදිනෙදා කටයුතු කරන විටදී සිත හොඳින් පාලනය වන බව හැඟේ. කිසිම දෙයකට විශේෂ කැමැත්තක් හෝ අකමැත්තක් නැත. යම් වැඩක යෙදෙන විට සතියේ නිවැරදිව අවසන් කිරීමට පමණක් උත්සාහවත් වේ. නිශ්ශබ්ද හුදකලාව ප්‍රිය කරයි. විටක කිසිදු හැඟීමකින් තොර හිස් බවක්ද දැනේ. විටක කම්මැලි ගතියක් දැනුණද ඊළඟ මොහොතේ එය නැති බව වැටහේ. දින කිහිපයක සිට මෙසේ ඉක්මනින් වෙනස් වන සිත නිසාවෙන් කමඨහන් වාර්තාවට කරුණු ගොනු කර ගැනීමද අසීරුය. වාර්තාවේ අඩුපාඩු ඇතොත් කමා කර ඉදිරිය සඳහා අවවාද උපදෙස් ඉල්ලා සිටිමි. පෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. පිළිසරණ ආරාමය. හොඳයි. අවසන්. හොඳයි. දැන් මෙතෙන්දී අපි හිතමු දැන් අපි සක්මනක් කරද්දී Tamanටම පරීක්ෂාකාරී වෙන්න පුළුවන් හිත අපි හිතමු මොන හරි දෙයක් දකිනවා. අපි ඇස් අරගෙන සක්මන කරනවා. එතකොට එළියේ මොන හරි දෙයක් දකිනවා. දැන් මම හිතනවා මේ වார்த்தාවට අනුව දැන් ඒ ඔස්සේ හිත යන්නේ නැහැ. හිත ඉන්නව නතර වෙලා. ඊට පස්සේ මොන හරි සද්දයක් ඇහෙනවා. ඒත් හැබැයි හිත ඒ ඔස්සේ යන්නේ නැහැ. හිත ඉන්නව නතර වෙලා. ගඳක් සුවඳක් එහෙම ආවත් ඒ ඔස්සේ යන්නේ නැතුව හිත නතර වෙච්ච ස්වභාවයක නිකන් කය ඇසුරේ වගේ ඉන්න තත්වයක තියෙන්න පුළුවන්. හැබැයි ඒත් කයෙත් ඒ දැනෙන දැනීමටවත් තද බල විදිහට බැසගෙන නැති වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් දැන් අපි සාමාන්‍යයෙන් නම් ඇවිදිනකොට ඒ පාදයේ ස්පර්ශයට හිත යනවා. තද ගති වලට රළු ගති වලට හිත යනවා. ඉතින් එහෙම මුලින් යවා ගන්නත් උත්සාහන්ත කරනවා. එතන තමයි අපි අවධානය යොමු කරලා වැඩේ පටන් ගන්න. නමුත් දැන් මේ මට්ටමට එනකොට එතනවත් හිත බරපතල විදිහට යොමු වෙච්ච ගතියක්, බැහැගත් ගතියක් නැති වෙන්න පුළුවන්. ඒක පොඩ්ඩක් තමන් පරීක්ෂාකාරී වෙලා බලන්න. ඊට පස්සේ අපි හිතමු අපි වෙන වැඩක් කරනවා. වැඩේ ගැන අවධානයක් යම් පමණකට තියෙනවා. හැබැයි හිත නිශ්ශබ්දයි. හිතේ සිතුවිලි නැහැ. කියවන්නේ නැහැ. හිත තේනවා නිකන් මේ වැඩේ ගැන සාවධාන බවක් තියෙනවා. හැබැයි මේ වැඩේට උනත් අර අනවශ්‍ය දෙයට බැසගෙන ඒ තුලින් ලොකු ආතතියක් ගොඩනගාගෙන ආවේගශීලී වෙන ගතියකට යාමක් එහෙම මොකක්වත් නැහැ. ඔන්න ඔයගේ ගති ලක්ෂණ තියනවාද කියලා බලන්න. ඉතින් එතකොට අන්න එහෙම තත්ත්වයක් තියෙනවා නම් වඩා හොඳයි. ඒක තව තව දියුණු කරන්නයි තියෙන්නේ. අපිම තමයි බලන්න තියෙන්නේ. අපි මේ බඳු ස්වභාවයකද දැන් මේ හිත කාලය ගත කරන්නේ. මේක කොච්චර දුරට පවත්වන්න පුළුවන්ද? කොයි මට්ටමේදීද මේක ආයි බිඳෙන්නේ? අපි දුමු තව කෙනෙක් එක්ක කතා කරනවා. කතා කරද්දි මට පුළුවන්ද මට උත්තර දෙන්න නැති අවස්ථාවේදී මම නිකන් ඒක අහගෙන ඉන්නන මට්ටමක් නම් තියෙන්නේ. පුළුවන් ද හිත නිශ්ශබ්දව තියාගෙන ඒක අහගෙන ඉන්න. නැත්තම් අපි දෙයක් දිහා බලනවා. අපි හිතමු මූදු වැරළි දිහා බලනවා.
ඒක දිහා බලද්දී අපිට පුළුවන් හිත නිශ්ශබ්ද කරගෙන ඒ කටයුත්ත කරන්න. කියලා ඉතින් අපිට මේ හරහා මේ වං කිව්වේ උදාහරණ කීපයක් පමණයි. තමන්ම පරීක්ෂාකාරී වෙලා බලන්න මේ බඳු තත්ත්වයක් තියනවාද කියලා. එහෙමනම් අන්න හිතේ සෑහෙන සංසිඳීමක් වෙලා තියෙනවා. නීවරණ යටපත් වෙලා තියෙනවා. ඊළඟට ඇතුළත කතාව සමනය වෙලා තියෙනවා. ඒ වගේමයි හිතට ඒ gedara නැවත හම්බෙලා තියෙනවා. නැවත යාගේ ගෙදරට පැමිණලා තියෙනවා. ඉතින් එතන ඉඳගෙන තමයි ඊට පස්සේ දිගට සටන කරගෙන යන්න තියෙන්නේ. එතන ඉඳගෙන මේ தત્ත්වයේ පවත්වන්න බැරි වෙන්න හේතු හොයන්න අවශ්‍යයි. ඇයි මේ හිත මෙතන ඉන්නේ නැත්තේ? ඇයි ආයිත් ගිහිල්ලා එයා කොහේ හරි ගිහිල්ලා වල්මත් වෙන්නේ? ආයිත් ගිහිල්ලා හිතේ ද්වේෂයක්, තරහවක්, රාගයක්, මුලාවක් ඇති කරගන්නේ මොකද කියලා විමසා බලමින් ඒවයින් එහෙම තරහාවක්, රාගයක්, මුලාවක් ඇති වුනහම ඒවයින් හිත අයින් කරගන්න ඒ දිහා දැනුවත් වෙන්න, يعني සතිමත් වෙන්න උත්සාහන්ත වෙන්න අවශ්‍යයි. එහෙම කරන්න අන වැඩි කාල පරිච්ඡේදයක් නොගැඹුරු සමාධියක ඉන්න පුළුවන් කතියක් හැදිලා එනවා. හොඳයි. වාර්තාංක 6 අවසරයි ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව. සතසහිත පොළවේ සක්මන පටන් ගතිමි. මේ දිනවල යම් ප්‍රශ්න නිසා මාගේ සිත ඉතාන සංසුයි. ඒ වගේම නොරිස්සුම් ගතිද හිතේ ඇත. සක්මන කරගෙන යන විට එම සිතුවිලි ජාලයන්ගෙන් සිත බොහෝ විට අසතිමත් වුනි. පයලි පොළව ස්පර්ශ වන විට පළමුව විලුඹ ස්පර්ශ වන බව විශාල බරක් විලුඹ මත ඇති කරන අතර ඉන්පසුව අනෙක් කොටස් පොළවේ ස්පර්ශ වන අතර ශරීරයේ බර ඉන්පසුව පයේ අනෙක් කොටස් මත ඇති වුනි. එමෙන්ම එක් කකුලක් පොළව මත තිබෙන අතර අනෙක් කකුල පොළවෙන් ඉහළ තිබුණි. පොළව මත තිබෙන කකුලෙහි ඉතා තද ගතියක්ද පොළවෙන් ඉහළ ඇති කකුලෙහි බුරුල් ගතියක්ද යන ලක්ෂණය මුළු සක්මන පුරාම තිබුණි. මෙතුලේ ඇති තෙත් ගතියද සක්මන් කරන විට දැනුනි. පාදයන්ගේ චලනය බොරු කකුල් කාර්යයක් මෙන් බොහෝ විට තිබුණි. දකුණු කකුල ගොඩක් ඉහළට එසවෙන බවත් වම් කකුල පොළව මට්ටමට මදක් ඉහළින් එසවෙන බවත් මේ ඉදිරිපත් කරන සක්මනේ මෙන්ම මීට පෙර කරන ලද සක්මන් භාවනාවලදී ප්‍රත්‍යක්ෂව දැනී ඇත. දකුණු කකුලෙන් ඇවිදින බවත් වම් කකුල ඊතරම් ඔසවන්නේ නැතිව ඇද යන බවත් යන ලක්ෂණ සමස්තයක් ලෙස සක්මන පුරා දුටුවෙමි. නමුත් අද දිනය මාහට බොහෝ ප්‍රශ්න වලින් පෙළෙන දවසක් වීම නිසා වෙනදා සතිමත් සක්මන කරන්නාක් මෙන් සෑම ලක්ෂණයක් ලෙසම අවධානය දීමට සිතේ තිබුණු ආතතිය ඉදුන්නේ නැත. සක්මන පුරාම ඉතා පරාජිත ස්වභාවයක් තිබුණ අතර එය අලුත් අත්දැකීමක්ද විය. පරයන්ක භාවනාව. පොඩ්ඩක් ඉන්න. දැන් මෙතෙන්දී මේ වගේ තත්ත්වයකදී එකපාරටම අපි ඒ ධාතු ලක්ෂණ හොයන්න යනවට වඩා දැන් සක්මනක් කරා හිතට එන සැහැල්ලුව විඳගන්න එක වටිනවා. කියන්නේ දැන් හොඳටම විඩාවට පච්චෙත් හිතක් තියෙන්නේ, ටිකක් පෑරිච්ච හිතක් තියෙන්නේ. ඉතින් එයාව තවත් වෙහෙසන ගතියක් තමයි අපි දැන් මෙතෙන්දී ඉක්මනටම එයාව ඒකාග්‍ර කරගෙන අර ධාතු ලක්ෂණ විමසන්න යෑමෙන් කරන්නේ. ඒ වෙනුවට පොඩ්ඩක් එයාට නිදහස් වෙන්න දෙන්න. එයාට කමක් නැහැ. සිතුවිලි ආවදෙන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම බොහොම සැහැල්ලුවෙන් සක්මන් කරනවා. මේ වෙලාවේදී මට අවශ්‍ය නැහැ මේ වෙච්ච දේවල් ගැන කල්පනා කරන්න. ඒ සිතුවිලි එනවා නම් ඒවත් අල්ලලා දානවා. ආයෙත් අපිට මුහිතට ආතති ගතියක් එනවා නම් ඒකත් අත්හැරලා දානවා. මට දැන් මේ වෙලාවේ මොකක්වත් කරන්න නැහැ. මට තියෙන්නේ නිකන් ඔහෙ ඇවිදින්න විතරයි. මොකක් හරි වැඩක් කරන්න තියෙනවා කියලා හැඟීමක් ආවහම ඒක බරක් විදිහට දැනෙන්න පුළුවන්. දැන් මෙතෙන්දිත් අපිට ලොකු බරක් පැටවෙනවානේ. අපි අනකිරීමක් කරලා තියෙනවා. දැන් අනිවාර්යෙන් අනිත්‍ය ඔක්කොම අමතක කරලා මේ ධාතු මේ පාදයේ දැනෙන ස්පර්ශයට හිත යොදවලා ඒ දැනෙන ලක්ෂණ වලට හිත යොදලා මේ ධාතු ලක්ෂණ හඳුනා ගන්න කියලා යාර ලොකු කාර්යයක් පවර්ලා තියෙනවා. නමුත් හැබැයි හිත නැහැ මධ්‍යස්ත වෙලා. හිතේ නැහැ ප්‍රමෝදයක්, හිතේ නැහැ සතුටක්. එතකොට ඒ බඳු හිතකින් මේ වැඩේ ගන්න අමාරුයි. ඉතින් මේ බඳු කාර්යයක් එයා ටිකක් පසුගාමී වෙච්ච හිතකට පැවරුවාම ඒක තවත් පසුගාමී වෙන්න පුළුවන්. තවත් නිකන් ඇද වැටෙන්න පුළුවන්. නිකන් අනවශ්‍ය බරක් දුන්න ගතියක් තියෙනවා. ඒ නිසා ඉස්සෙල්ලා හිත හදා ගන්න. වැඩේ ගන්න කලින් එයාව සතුටු කරන්න ඕනේ. දැන් අර බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න ගොවියෙක්ද කොහෙද ආවහම දැන් එකපාරට බණ කියන්න ගියේ නෑ. බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා මේ මනුස්සයා හොඳටම බඩගින්න ඉන්නේ. මේ සත්තු නැති වෙලා, හරක් නැති වෙලා ඉතින් හොඳටම හොයන්න ගිහිල්ලා ගාක් වෙහෙසලා ඉන්නේ. ඉතින් ඒ වෙලාවේදී එයාට බණ කියලා එකපාරටම කියන්න ගියා නම් එයාට ඒක තේරුම් ගන්න අමාරුයි. ඉතින් ඉස්සෙල්ලාම මොකද කරේ? හොඳට බඩකට පිරෙන්න කැම ටිකක් ලබලා දුන්නා.
ඊට පස්සේ අන්න එයාගේ හිතේ සතුටක් ඇති වුණා, ප්‍රමෝදයක් පහළ වුණා. දැන් ඔන්න හිතත් සැහැල්ලුයි. ඊට පස්සේ තමයි බණ ටික කිව්වේ. අන්න ඒ වගේ ඉතින් අපේ හිත හුඟක් වෙහෙසිච්ච වෙලාවට, හුඟක් කෙඩෙත්තු වෙච්ච වෙලාවට, පෑරිච්ච වෙලාවට ඉතින් මේ වගේ වැඩක් ගන්නව වෙනුවට එයාව ඉස්සලා සමනය කරන්න ඕනේ. එයාව ඉස්සලා පස්සම්මනයක් කරන්න ඕනේ. පොඩ්ඩක් පිටට තට්ටු කළා මේ සතුට කරනවා වගේ දෙයක් කරන්න අවශ්‍යයි. ඒ නිසා සක්මනේ නිකන් ඔහේ එහාට මෙහාට යන්න ආයි ලොකු බරක් දෙන්නේ නැතුව නිකන් සැහැල්ලුවෙන් පොඩ්ඩක් එයාට මේ ගෙදර එනවා වගේ තත්යකටපත් වෙන්න ඉඩ දෙන්න. සැහැල්ලුවෙන් ඉඩ දෙන්න. ඊට පස්සේ පුළුවන් අපිට ඕන කරන වැඩේ ගන්න. හොඳයි. පරයන්ක භාවනාව. මේසයක් මත හිඳගෙන පරයන්ක භාවනාවට සූදානම් වුණි. මුලින්ම වාඩි වී සිටින ඉරියව්ව දෙස අවධානය යොමු කර පසුව ශරීරයේ දෙස අවධානය දුන්නෙමි. මුලින්ම පපුවේ ඇතිවන චලනයන් ප්‍රකටව පෙනුන නිසා එම චලනයන් දෙස බලා හිඳ පසුව නාසිකාග්‍රාග හුස්ම සෙව්වෙමි. සිතේ ඇති නොසන්සුන්කාරී තත්ත්වය නිසා හුස්ම වැඩෙන ආකාරය ඉතා අප්‍රකට විය. පපුවේ ඇති චලනයන් ප්‍රකට නිසා ඉන්පසුව ඒවා කෙරෙහි අවධානය දුන්නෙමි. උරස් කුහරයේ ඉදිරියට හා පහළට ගමන් කරන ආකාරය බොහෝ වේලා බලා සිටිමි. සිතේ සෑම විටම පාහේ ආතතියක් තිබුණ අතර එම නිසා උරස් කුහරය වේගෙන් ඉහළ පහළ යන ආකාරය දැනුනි. බාහිර සිතුවිලි ඊටාම අඩුවේ. මුළු පරයන්කේ පුරාම පැමිණ නමුත් සිතේ කිසිම සමාධියක් නොතිබුණි. මිනිත්තු 40කින් පමණ පරයන්කේ අවසන් කළෙමි. පෙරුවන් සරණයි. අවසන්. ඒකෙන් පොඩ්ඩක් මැද හරිය ආයි කියන්න මේ චන්ද්‍රිකා මෑණියෝ. මුලින්ම පපුවේ ඇතිවන චලනයන් ප්‍රකටව පෙනුන නිසා එම චලනයන් දෙස බලා හිඳ පසුව නාසිකාග්‍රාග හුස්ම සෙව්වෙමි. සිතේ ඇති නොසන්සුන්කාරී තත්ත්වය නිසා හුස්ම වැඩෙන ආකාරය ඉතා අප්‍රකට විය. පපුවේ ඇති චලනයන් ප්‍රකට නිසා ඉන්පසු ඒවා කෙරෙහි අවධානය දුන්නෙමි. හරි. උරස් කුහරයේ හොඳයි. ඒකෙදි කමක් නැහැ. දැන් මොකද අපේ හිත විශේෂ මනස තාම තින් සියුම් භාවයටපත් වෙලා නැහැ. එතකොට ආස්වාසේ ප්‍රස්වාසයේ කියන එක යාට තාම අමාරුයි. නමුත් උරස් කුහරයක සිද්ධ වෙන පිම්බීම හැකිලිම ඊට වඩා පහසුයි. ඒක සමනය කරන ගතියක් තියෙනවා. අරමුණ වශයෙන් ගත්තොත් ගොරෝසු ගතියක් තියෙනවා. ඒ නිසා යාට පහසුයි. ඒ නිසා අර හිතේ ඒ වගේ නොසන්සුන් ගතියක් තියෙනකොට පොඩ්ඩක් අපි ආව අර කලින් වගේ සතුටු කරන්න, සැහැල්ලු කරන්න, සමාධිමත් කරන්න උත්සාහවත් වෙලා ඊට පස්සේ ලේසි තැනකින්ම තමයි පටන් ගන්න තියෙන්නේ. සතුටු වෙන තැනකින්ම තමයි පටන් ගන්න තියෙන්නේ. ඕනනම් ඔය වගේ තැනකදී මෛත්‍රිය වුණත් චුට්ටක් කරාට කමක් නැහැ. මොකද දැන් හිත විදාවටපත් වෙලා ඉන්නේ. හිත ටිකක් නොසන්සුන් මට්ටමකටපත් වෙලා ඉන්නේ. ඒ නිසා මේ සතුටු කිරීම ප්‍රමෝදය කියන එක මෙතෙන්දී වැදගත් වෙනවා. ඒක ඇති කරගත්තට පස්සේ අන්න අපිට පුළුවන් තව සියුම් කර ඔය ආනාපානෙ උනත් බලන්න මේ උත්සාහවත් කරවන්න පුළුවන්. හොඳයි. වාර්තාංක 7 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ගුරු උපදේශ ඇතිව අනිත්‍ය සංඥාව වඩන යෝගියෙකි. මම දැන් මෙතන සිතා වාඩි වෙනවා. රූපයේ දෙස බලා ඉන්නවා. ධාතු රාශියක එකතුවක්. නලියන කිසියම් මිශ්‍රණයක්. සැපදුක් උපේක්ඛා ලෙස ධාතු රහස් විඳි එලි දක්වනවා. සංඥාව හඳුනා ගන්නවා. විඳීම හඳුනා ගැනීම සංස්කරණ ගණනාවකින් ගුලි කරනවා. මේ සියල්ල විඥානයේ අරගෙන ඉවරයි. විස්තර ලීවාට කාලය ක්ෂණයයි. රාශි රසක් අවස්ථා ගණනාවක් පසු කළා. අතරතුරක් නම් දකින්නේ නැහැ. කයේ ස්පර්ශයේ වේදනාව සංඥාව සංස්කරණය විඥානයේ මේවායේ උත්පත්ති ලක්ෂණය මියයෑම බිඳීම නැතිවීම. එය විසින්ම කරගන්නවා. කෙනෙක් නැහැ. රූපයෙන් පසුව තමා නාම ධර්ම ඉපිද මියයෑමේ අවස්ථාවට පත්වන්නේ. එකට ඉපදිලා එකට බිඳී අනිත්‍ය වුණා නාම රූප දෙකක් ලෙස ඈත් වෙලා තේින්න ගන්නවා. නීවරණ తాවකාලිකව යටපත් වෙනවා. පෙරුවන් සරණයි. ධර්ම අවවාද ලැබේවා. අවසානයි. හොඳයි. ඉතින් ඔය මට්ටම කියන්නේ දිගට කරගෙන යන්න. එතකොට ඔය ලැබිලා තියෙන අවබෝධයම තව පිරිසුදු වෙන්න පටන් ගන්නවා. අපිට ඉතින් මුලදී සමහරට තේරෙන්න පුළුවන් මුලින් වන්න රූප තමයි ඇති වෙන්නේ ඊට පස්සේ තමයි නාම ඇති වෙන්නේ. ඉතින් ඔහොම වැටහෙන්න පුළුවන්. නමුත් ඒ අවබෝධයත් තව කාලයක් කරනකොට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් විපස්සනාව මුලදී අපිට දැනෙන අවබෝධයට වඩා සූක්ෂමයි නැත්නම් වඩා නිවැරදි කියන්න පුළුවන්. ඊට පස්සේ ඔය සිද්ධියම දිහා නැවත දැකීම තුලින් අපි ලබන අවබෝධය. ඒ නිසා වරදක් නෑ දැනට ඔය මට්ටමින් කරගෙන යන්න. තව හැබැයි හිතේ විවෘත බවක් තියාගන්න. මේකමයි ඇත්ත කියලා ගන්න යන්න එපා.
තව ඉස්සරහට මීට වඩා පිරිසුදු අවබෝධයක්, මීට වඩා පිරිසුදු විපස්සනා නුවණක් අවදි වෙන්න, පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒකට ඉඩ තියාගෙන දෙකට කරගෙන යන්න. වාර්තාංකාට ගෞරවනීය ස්වාමින් වහන්සේ, මම දැනට සක්මන් භාවනාවට සාපේක්ෂව වැඩි වශයෙන් පරයන්ක භාවනාවේ ඔබ වහන්සේගේ කමඨහන් අනුව නිරත වෙමි. මම නිතිපතක් පරයන්කය ලෙස ආනාපාන සති භාවනාව කරන අතර එහි උපරිම වශයෙන් පැයක් හා අවම වශයෙන් විනාඩි 20ක්වත් නිරත වෙමි. මට මුලදී හුස්ම රැල්ල සියුම් වීමට සැලකිය යුතු කාලයක් වැය වූ අතර මේ මෑතක සිට සමහර පරයන්කයන්හිදී එය ඉක්මනින් සිදුවේ. එහෙත් කිසිදු වේලාවක හුස්ම රැල්ල නොදැනී යාමක් සිදු නොවූ අතර යාන්තම් හෝ ආශ්වාසය හෝ දැනේ. ඒ පිළිබඳව මනාපයක් හෝ අමනාපයක් නැත. හුස්ම රැල්ල ගොරෝසු අවස්ථාවේදී සතිය හොඳින් පවතින අතර හුස්ම රැල්ල සියුම් වෙත්ම සතිය පවත්වා ගැනීමට වැඩි වීර්යයක් යෙදවීමට අවශ්‍ය බව පෙනී යයි. සමහර වෙලාවට සතිය ගිලිහි වෙනත් සිතුවිලි වලට අසතියෙන් ගොස් නැවත ආනාපානයට සතියෙන් පැමිණේ. අසතිය බව දැනගන්නේ එන සිතුවිලි ටික වේලාවක් ප්‍රපංච කරන බැවිනි. සතියෙන් නැවත පැමිණෙන බව දැනගන්නේ හුස්ම රැල්ලක් දෙකක් හෝ ගොරෝසුවට දැනී නැවත සියුම් වන බව දැනෙමි. ශබ්දයන් ඇසෙන විට සතියෙන් ඒවාට හිත යොමු වන අතර සමහර වේලාවලට අසතියෙන් සිතුවිලි වලට ගමන් කරයි. කය ගැන සිතුවොත් සමහර වේලාවට දෙයක් බර ගතියක් දැනේ. ගෞරවයෙන් උපදෙස් පතමි. ත්වන් සරණයි. අවසానයි. ඒ බර ගතියේ සැහැල්ලු ගතිය ඒක වෙනස් වෙවි දැනෙන්න පුළුවන්. අපිට ඒකේ පාලනයක් නැහැ. අපි තුල මේ විවෘත මනසක් තියාගෙන ඒ දැනෙන දේට හොඳට අවධානය යොමු කරමින් යද්දී ඔන්නවා තව සියුම් වෙලා දැනෙන්න පුළුවන්. දැනට ඒ කියන්නේ ගොරෝසු මට්ටමකින් මේවා දැනෙන්න පටන් ගන්න තියෙනවා. ඒවා තමනුත් හොඳට හඳුනගෙන තියෙනවා. ඒ මට්ටම වටිනවා. මොකද අපි ඕවා ඒ තරම් ප්‍රයෝජනවත් කියලා හිතලා නැහැ. ඔය වගේ දේවල් වල වටිනකමක් තියෙනවා කියලා හිතලා නැහැ. අපේ හිත ඒ වුණාට බොහොම විචිත්‍ර දේවල් ඔස්සේ ඇදිලා ගිහිල්ලායි මෙතෙක් තිබිලා තියෙන්නේ. අතීතයේ වෙච්ච විචිත්‍ර දේවල් ඔස්සේ එහෙම නැත්නම් අනාගතයේ වෙන්න තියෙන දේවල් ඔස්සේ හිත යමින් තමයි කාලය ගත කරන්නේ. නමුත් දැන් අපි මේ මොහොතේදී සිද්ධ වෙන මෙන්න මේ වගේ බොහොම සරල අරමුණු. එහෙම නැත්නම් බොහොම උදාසීන අරමුණු ඉස්සරහට අරගෙන ඒවා විමසන්න දැන් උත්සාහත් වෙලා තියෙනවා. ඒ විමසීම සෑහෙන දුරට සාර්ථක වෙලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම අමාරු වැඩක්. මොකද අපිට මේම කරා කියලා අර කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් ඉස්මතු වීමක්, මාන්නයක් ඒමක් එහෙම මොකක්වත් නැහැ. ඉතින් මෙතන තියෙන ඊට වඩා වෙනස් මාර්ගයක් තියෙන්නේ. නමුත් මේ මාර්ගය දැන් අපි වඩන්න උත්සාහත් වෙලා තියෙනවා. ඒකේ තාම ලොකු ප්‍රතිඵලයක් නොලැබුණත් බුදුන් කෙරෙහි විශ්වාසයෙන්, ධර්මයේ කෙරෙහි විශ්වාසයෙන්, සංඝයා කෙරෙහි විශ්වාසයෙන් අපි මේ වැඩේ කරගෙන යනවා. ඒකේ යම් පමණකට දැන් දිනුවක් තියෙනවා. දිගට කරගෙන යන්න. වාර්තාංක 9. ත්වන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන. අද දින නැවත සුපුරුදු සක්මනට පැමිණියා. සුපුරුදු දේ ලැබීම තුලත් සතුටක් ඇත. එයත් අපේක්ෂාවකි. ඇවිදීම ඉරියව්ව තුළ පවතින දේ දැනුවත්ය. එම දැනුවත්භාවය අඩු කරමින් નિરાයාස වෙමි. નિરાයාස වන විට ඇවිදින ඉරියව්ව තුළ දැනුණු ගොරෝසු බව අඩු වී ලිහිල් වේ. ඇවිදිනවා විනා වෙනත් අරමුණක් නොමැත. එම අරමුණක් නොමැතිව අරමුණක් නොමැති ඇවිදීමක් සිදු වුණා. එහි සිතුවිලි පැන නැගීමක් නොමැත. පවතින්නේ හිස් භාවයකි. එයත් බලා සිටියා. බලා සිටියත් ගෙවි යනවා විනා වෙනත් දෙයක් නැත. හිරු එළිය කයට වැටෙන විට උණුසුමක් දැනේ. එම උණුසුම තිබුණේ රශ්මි ධාරාවේ විය හැකිය. නැතිනම් කයේ පවතින සීතල භාවය නිසා ඒ උණුසුමක් ලෙස හඳුනාගන්න. සත්‍ය ලෙසම සිදුවන්නේ කුමක්දයි පහදා දෙන්න. සිතක් පවතිනවායයි කියා ගන්නා සම්මුතිය නේද මෙය දැක දැනුවත් කරන්නේදයි සිතුණා. සතිමත් වීමෙන් සිදුවන්නේ පනවාගත් දේවල් වල පවතින මායාව හෝ දෘෂ්ටිය ලිහිල් වී ස්වභාවය දැකීමයයි සිතේ. පනවාගත් කිසිම දෙයක් නැත. නැත යන අන්තයද නෙවේ. ස්වභාවය තුල ඇත නැත යන දෙක ස්වභාවය තුල ඇත නැත යන දෙකම නැති ස්වභාවයක් ලෙස හඳුන්වන තත්වයකි. එය විස්තර කිරීමට අපහසුය. නමුත් එහි ඵලයක් ලෙස ලැබෙන ස්වභාවය හිස් නිදහස් ලෙස හඳුන්වා කියා දෙනු ලැබේ. මෙහිමයි කියලා කියන්න තරම් දෙයක් ඉතිරි වී නැහැ. අත්දැකීම් අනුසාරයෙන් යන මෙම ගමනට උපදෙස් දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට සංවිධායක මඬුල්ලට පින් සිදු වේවා. නිවනින් සැනසේවා. අවසానයි. හොඳයි අත්දැකීම් වල තියෙන හොඳයි. කියන්නේ අපි සතිය දියුණු කරගෙන ඒකාග්‍රතාවය දියුණු කරගෙන ඒ ඒකාග්‍රතාවය පාවිච්චි කරලා හොඳට
කායानुපස්සනාවක්, වේදනානුපස්සනාවක් කොයි විදිහට දැන් හිත දිහාත් බලාගෙන යනකොට ඒ වගේ බොහොම අපූර්ව යම් වැටහීම් එන්න පුළුවන්. ඒ කිසි වැරද්දක් නැහැ. ඒ කියලා තියෙනවා වගේම දැන් බුදුරජාණන් වහන්සේත් කියනවා මේ කච්චාන කියන ස්වාමීන් වහන්සේට සබ්බං අත්තිකෝ කච්චාන අයං ඒකෝවන්තෝ සබ්බං නත්තිතිකෝ අයං කච්චාන ဒ ුතියවන්තෝ. මේ ලෝකේ මිනිස්සයෝ සියල්ල ඇත කියලා එකාන්තයක ඉන්නවා, සියල්ල නැත කියලා තවත් අන්තයක ඉන්නවා. ඒතර සාමාන්‍යයෙන් ද්වෛතාවයක තමයි ඉන්නේ. එක්ක දිගයි, එක්ක කොටයි. එක්ක හොඳයි, එක්ක නරකයි. එක්ක තියෙනවා, එක්ක නැහැ. ඉතින් මේ විදිහේ හැම තිස්සම හිත ඒ බඳු අන්ත දෙකෙන් එකක් ග්‍රහණය කරගෙන තමයි ඉන්නේ. එතකොට මෙන්න මේ අන්ත දෙක පොඩ තේරෙන්න හිත එනවා නිකම් මැද ස්වභාවයකට. අන්ත දෙකේ තියෙන මේ පීඩාකාරී ගතිය, නිෂ්පලත්වය තේරෙන්න හිත මැද ස්වභාවයකට එනවා. හැබැයි මැදත් අල්ලන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. චේතන තමයි හරීම ලස්සන කොටසක් තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන උබෝ අන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති. මේ දෙපැත්ත දැනගන්න, දෙපැත්ත දැනගෙන, අන්ත දෙක දැනගෙන මැදත් ඇලෙන්නේ නැතුව ඉන්න. ඒතර ඔන්නෝක තමයි අපිට ක්‍රියාත්මක කරන්න තියෙන්නේ. ඒතර එක පැත්තකින් මැද කියලා ගත්ත හැකි අතීතයත් අතහැරලා අනාගතයත් අතහැරලා වර්තමානය. ඒතර වර්තමානයේ දැනෙන දේවල් හොඳට විග්‍රහ කරමින් විමසා බලමින් ඒවැයේ ඇති නැති ස්වභාවය නැත්නම් ඒවැය ඇති වෙන නැති වෙන ස්වභාවය හොඳට තේරුම් ගනිමින් ඒ තුළින් ප්‍රඥාව දියුණු කරගනිමින් අන්නේ මැදත් ඇලෙන්නේ නැතුව ඉන්න ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. හරිම අපූර්ව ප්‍රතිපදාවක්. ඒක ටික ටික අවබෝධ වෙන බව තේරුම් යනවා. විශේෂයෙන්ම බලන්න කියන්නේ සක්මනකදී එහෙම හිත නිශ්ශබ්දව තියාගෙන ওই කටයුත්තේ නියැලෙනකොට ඔය වගේ ක්ෂණිකව සමහරට යම් වැටහීම් එන්න පුළුවන්. අපි හැබැයි ඒවා ගැන දිගින් දිගට හිතන්න ගියාම සමහරට පැටලෙන්න පුළුවන්. හින්දා ඒක ආවා හැම සමනය කරලා ආයෙත් බොහොම සංසුම් මනසකින් වැඩේ කරගෙන යනවා. ආයෙත් ඔන්න යම් වැටහීමක් එනවා. ආයෙත් ඉතින් ඒකෙන් යම් කිසි අවබෝධයක් ලැබුවා. ඊට පස්සේ ආයෙත් ඒක සමනය වෙන්න හැරියා. ආයෙත් ඔන්න නිශ්ශබ්දව වැඩේ කරගෙන යනවා. ওই විදිහට දිගට කරගෙන යන එක තමයි වටින්නේ. කළා තියෙනවා හොඳයි. දිගට කරගෙන යන්න. වාර්තා අංක 10. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව. අටි 24ක් දිග ලනු පැදුරේ කෙළවරක සිට net පියා මනසින් කය දෙස බලා සක්මන් කරන්නට පටන් ගතිමි. සුපුරුදු පරිදි දෙතුන් වරක් එහාට මෙහාට ගමන් කරන විට නිතැතින්ම දෙපතුලට සිත යොමු විය. වම් පාදයේ ඔසවන විට දකුණු පාදයේ සිරුරේ බර දරා සිටින බවත්, දකුණු පාදයේ ඔසවන විට වම් පාදයේ සිරුරේ බර දරා සිටින බවත් දැනුනි. වම් පාදයේ ඇඟිලි සම්පූර්ණයෙන්ම හිරිවැටි ඇති අතර ඒවා පුළුන් බෝලමින් දැනුනි. වරින් වර සිතුවිලි සමග සිත පිටතට ගියද නැවත අරමුණට පැමිණි බව දැනුනි. යටිපතුලේ හිරිවැටීම සිතට දැනුණ බැවිනි. එමෙන්ම දෙපා වල දන හිසෙන් පහළ කොටස පමණ ඇවිදින බව සිහියෙන් දකිමින් පැය භාගයක් පමණ සක්මන් කර පරයන්කයට ගියෙමි. පරයන්ක භාවනාව. සුපුරුදු පරිදි අර්ධ පරයන්කයෙන් බිම්ම වාඩි වූයෙමි. වාඩි වී සිටි ඉරියව්ව අපහසුවකින් තොර බව වටහා ගතිමි. එහිදී නිතැතින්ම හුස්ම රැල්ල කෙරෙහි සිත යොමු විය. ටික දිනක සිට බොහෝ අවස්ථාවල ආශ්වාස ප්‍රශ්වාසයේ දිග කෙටි බවක් හෝ සීතල උණුසුම් බවක් හෝ නොදැනීම සියුම් හුස්ම රැල්ලේ සිත පිහිටයි. එහෙත් ආශ්වාසයේ අවසානයේ හීන් බවත් ප්‍රශ්වාසයේ අවසානයේ හිස් බවත් හොඳින් වැටහේ. වරින් වර සිතුවිලි යමින් එමින් පැවතියද ශබ්ද ඇසුනද එයමට බාධාවක් නොවේ. ඇතැම් විට සියුම් වූ හුස්ම රැල්ල පුළුල් පොදක් මෙන් උඩුතලෙහි වැදෙන බව දැනී නොදැනී යයි. තද නිදිමතක් දැනුණද පරයන්කේ පුරාවටම නිින්ද නොගිය බව දනිමි. කය නොදැනී ගොස්ය. වෙනදා සතිමත් වීමේදී හිස් අවකාශයකට පත් වී සමාධිමත් බවක සිත පිහිටා වැඩි වේලාවක් පවතී. එහෙත් මෑතක සිට හිස් අවකාශයකට හෝ සමාධියකට නොයයි. පරයන්කේ පුරාවටම සිතුවිලි යමින් එමින් අරමුණෙහිම සිත පවතී. වෙනදා දැනෙන ඕලාරික වූ කම්පන චංචල ගති කිසිවක් දැන් නැත. එහෙත් ඊටමත් සැහැල්ලු සිතකින් පරයන්ක භාවනාවේ යෙදෙන මා ඉන් නැගී සිටින්නේද ඊටා ප්‍රබෝධමත් සිතකින්. මෙසේ සතිමත් වන මා දවසේ අනකුත් කටයුතුද සතිමත්ව කිරීමට උත්සාහ දරමි. දවසට දෙවරක් නිතිපතා භාවනාව පුරුදු කරන අතර පැයකට වැඩි කාලයක් ඉරියව් මාරු නොකොට භාවනාවේ යෙදිය හැකිය. මාගේ භාවනාවේ අඩුපාඩු සකසා ගැනීමට ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි.
සංවිධායක මඩුලටද එසේම වේවා. අවසානයි. හොඳයි. කළා තියෙන හොඳයි. විශේෂ අවවාදයක් දෙන්න නැහැ. කරගෙන යන වැඩේ තව තව බහුලීකృత වෙන්නයි තියෙන්නේ. සෑහෙන දුරකට සාර්ථක වෙලා තියෙනවා. ඒ වගේමයි දැන් අර පරයන්කේදී එහෙම අගට එනකොට එන්න පුළුවන් මට්ටම අත්දකින්න පුළුවන් මට්ටම ඉක්මනට අත්දකින්න පොඩ හැකි වේවි. උදාහරණයක් වශයෙන් අපි මොකක්වත් ඇසුරු නොකරන මට්ටමක් අපි තුමු විනාඩි 50කට විතර පස්සේ අත්දකින්නවා. ඒක විනාඩි 10ක් විතර දැන් පවත්වන්න පුළුවන් කමක් තියෙනවා. තව ඕක දිනු වෙන ඔන්න ඒක විනාඩි 45කදී අත්දකින්නවා. විනාඩි 15ක් විතර ඒක පවත්වන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපි තුමු විනාඩි 30ක් යනකොට ඒ தත්ත්වය අත්දකින්නවා. විනාඩි 20ක් විතර ඔන්න ඒ தත්ත්වය පවත්වන්න පුළුවන් කමක් ඇති වෙනවා. ඔන්න ඒ වගේ අපිට ලැබෙන අත්දැකීම කලින් ලැබෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේ තුල වැඩි වෙලාවක් ඒ ස්වභාවය පවත්වන්න පුළුවන් ගතියකුත් ඇති වෙනවා. ඒ වගේ තමයි මේක බහුලීකృత කරන්න අපි ඉස්සරහට යන්නේ. අලුත් අත්දැකීමක් ලබනවා වෙනුවට ලබන අත්දැකීමම තව තහවුරු වීමක් මේ මට්ටමේදී සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා කරන විදිහ හොඳයි. දිගට කරගෙන යන්න. Report number 11, Peruan Saranai, walking meditation. Could feel a tempo in the walking. Felt the edges around the arch, partly the edges of the sole and the edge of the front mount. It resembled an upturned vessel, the rim of an upturned vessel. Could feel the air trapping and pressing the surface of the arch. When a stone is pressed on the arch, this notion of the brim of a vessel vanishes. Then it's only that point which hits the stone. The forms of the soul vanishes. Mind was so much on the feel of this brim concept and it changes. Didn't feel the body. Felt the face also as sort of dislocated from the body and it does not stand at the height it should be. The body has totally lost the notion of height. Sitting meditation. Wait a moment. One moment. So actually this is quite interesting and basically we start the session with a kind of a permanent notion and we have a particular shape for our body and we know exactly where each component or body part is located, but during the session we lose that configuration. So the body shape is now gone and we exactly don't know where we are even feeling and so likewise all the conventional norms, so those are lost and our mind is very well aimed at some sort of a sensation what we are experiencing. So this is a good sign. So likewise we are now simplifying our experience and the mind is well concentrated onto where we are focused and there you need to wisely reflect. You are keeping your attention there and all the unnecessary conventional conceptual information are gone, they have faded away and now you have something quite tangible and quite say can be experienced directly and that direct experience now we are investigating. You are doing it with a fairly calm mind, a balanced mind, a focused mind and that is the path how it is growing. Now you are experiencing it that in a proper way, so you may continue. Sitting meditation. Observe the body in its hardness. It changes from time to time. Sometimes it's less hard, sometimes hard as a rock, within which the movements of the body to the breathing was in contrast to the hardness of the body. Shoulders were moving up and down, as if there was an elasticity for it to help it rise from the hard body. It changes. Sometimes the movements are above the shoulder blades. The shoulder blades were giving a push to the air above the shoulders. Comparatively, the substance moving inside the nostril was much softer and airy. Much merit to you, Swami Wahanse. End. Yeah. So it's good. I mean, basically you are experiencing all different types of elements. Give more prominence to the air element and the other sort of moving parts, because if you are paying more attention to the hard parts, basically the Patavi Dhatu, the earth element, so that might lead to some sort of a stonish or some hard, difficult feeling. So if it doesn't happen, doesn't matter,
but there's a higher possibility that more you pay attention to that hardness, and you are the body also now in a fixed state, and you are keeping more attention towards this hardness and the stiffness, so ultimately it can grow unbearable manner. So that sometimes on such situation it's difficult to continue our meditation. So we need to have kind of a balanced approach. So time to time pay attention to the airy side. So how the abdomen is moving, how breathing happens, how any kind of vibration happens. So that actually helps to balance our our contemplation, our attention, so that we can continue our practice throughout the 1 hour without much trouble. Okay, you are doing good. You may continue. වාර්තාංක 12 අවසරයි පිටක් අවුරුදු 1කමාරේ සහ 3කමාරේ පිතා ආධුනික යෝගී මට ඇහෙන්නේ ආයි චුට්ටක් කියන්න මම කුඩා දරුවන් දෙදෙනෙකුගේ මවක් අවුරුදු 1කමාරේ සහ 3කමාරේ පිතා ආධුනික යෝගී හැකි සෑම විටම ධර්මයේ ශ්‍රවණය කිරීම සහ භාවනා කිරීම සිදු කරනවා පැය භාගයක් පමණ ආනාපාන සති පුහුණු කිරීමට මට කාලය ලැබී තිබෙනවා එහෙත් ඒ කාලය අතරතුර දරුවන් සහ ස්වාමි පුරුෂයා මෙනෙහි වෙනවා. සිත අතීතයටම යන්න උත්සාහ කරනවා. පවුලේ ප්‍රශ්න, ඔහුගේ දොස්, මූල්‍ය අපහසුතා වැනි එදිනෙදා ප්‍රශ්න හිතට වද දෙනවා. මේන් නිදන ආකාරය පහදනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. බොහොම පිං. අවසානයි. හොඳයි. ඉතින් ඕක ඇත්තටම අපි ඔතෙන්දී විසඳන්න යනට වඩා දැන් මෙතෙන්දී අපි බලාපොරොත්තු වෙන්නේ අපේ අවධානය අපිට දැනෙන දෙයක් තුළ පැවැත්වීම. දැන් අපිට එකපාරටම ප්‍රශ්න වලට විසඳුම් හම්බෙන්නේ නැහැ. අපි දැන් මෙතෙන්දී ඒ ප්‍රශ්නව කල්පනා කර කර ඒව විසඳන්න යනවා වෙනුවට අපි කරන්නේ ලද අවස්ථාවේදී මේ දැනෙන අරමුණ තුල නැත්නම් මේ ලබන ඍජු අත්දැකීම තුල වැඩි කාලයක් අවධානය පවත්වන්න පුළුවන්ද කියලා බලන එක. උදාහරණයක් වශයෙන් අපි සක්මන කරද්දී ඔන්න මතක් වෙනවා. දරුවන්ව මතක් වෙනවා, ස්වාමියාව මතක් වෙනවා. හැබැයි ඉතින් ඒක එහෙම්ම පොඩ්ඩක් පැත්තකින් තියලා ආයෙත් බලනවා මේ පාදය වම් පාදයේද මේ වෙලාවේ වැදිලා තියෙන්නේ. නැත්නම් දකුණු පාදයේද මේ වෙලාවේදී වැදිලා තියෙන්නේ. කියලා ඒ ලදලද වෙලාවේදී අපි අර යන විෂම චක්‍රයෙන් අපේ හිත මුදව ගන්නවා. මොකද දැන් සක්මනේදී ඔක කල්පනා කරා කියලා මේ වෙලාවේදී විසඳුමක් දෙන්න බැහැනේ. දැන් මේ අපි හදන්නේ ඒ හොඳ ශක්තිමත් මනසක් ගොඩනගාගෙන පස්සේ පුළුවන් ඒ එතකොට හොඳ පැහැදිලි මනසකින් ශක්තිමත් මනසකින් මීට වඩා තත්වයකට හොඳ විසඳුමක් දෙන්න පුළුවන් කමක් ඇති වේවි. හැබැයි තාම ඉතින් අපි එච්චර දියුණු නැහැ. තාම අපි එච්චර දක්ෂ නැහැ. ඒ නිසා මේ යොමුනා කරන කුසලතාවය දැන් ගොඩ නගමින් ඉන්න අවස්ථාව. ඒ නිසා මේ වෙලාවේදී ඕවා කල්පනා කරන්න එපා කොහොමද විසඳුම් හම්බෙන්නේ කියලා. දැනට මේ වැඩේ හරියට කරන්න. කොහොමද මම පියවර කීපයක් සිහියෙන් යන්නේ. ආයෙත් ඉතින් දරුවා මතක් වෙනවා. ආයෙත් ඉතින් පොඩ්ඩක් ඒක මීට පැත්තකින් තියනවා. ආයෙත් ඔන්න පියවරට හිත ගන්නවා. ආයෙත් ඔන්න ස්වාමියා මතක් වෙනවා. ආයෙත් මේක පැත්තකින් තියනවා. ආයෙත් පියවරට හිත ගන්නවා. ඒ වගේ පොඩ මේක දිනු කරගෙන යන්න. එතකොට තමන්ට තේරෙනවා පස්සේ දැන් නම් ඔන්න මේ කොනේ ඉඳන් එහා කොනට යනකම්ම මේකකවත් හිත දුවන්නේ නැතිව මේ කරන වැඩේ ගැන අවධානයෙන් ඉන්න පුළුවන්කමක් ඇති වුණා කියලා තේරෙන පටන් ගන්නවා. නිසා මේ පැත්ත ඉස්සෙල්ලා සාර්ථක කරගන්න. පස්සේ ඉතින් ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න පුළුවන් වේවි. හොඳයි. වාර්තා අංක 13. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මම පළමුව භාවනාව සඳහා අඩි 20ක දිගට සිමෙන්ති පොළව යොදාගත්තෙමි. වම දකුණ වශයෙන් පියවර 100ක් සක්මන් කළෙමි. වම් පාදයේ ඔසවන විට විලුඹේ තද ගතියක් හා පාදයේ ඇඟිලි ඔසවන විට අස්තිවල සියුම් හඬක් දැනුනි. එලෙසම සක්මනේ යෙදෙන විට පාදයේ මණික් කටුව ඉහළින් දන හිස දක්වා සියුම් වේදනාවක් ඇති වුනි. එම වේදනාව ගැන නොසිතා සිරුර වෙත සිත යොමු කරමින් සක්මනට යෙදුණෙමි. මා සිටින පරිසරය තුළ විවිධ ශබ්ද, වාහන, යන්ත්‍ර සූත්‍රවල පක්ෂීන් හා කුඩා දරුවන්ගේ ඇසුනද මම එය ස්වභාවික දෙයක් යයි සිතමි. මම සිරුරේ ඇතිවන සියුම් වේදනාවන් මෙනෙහි කරමින් සිතේ ඒකාග්‍රතාවයකින් දිනකට පැය එකමාරක් පමණ සක්මන් භාවනාවේ යෙදෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ සුදුසු අවවාද අනුශාසන දෙනමින් දෙපා නැමද ඉල්ලමි. පරයන්ක භාවනාව. ගරු ස්වාමීන් වහන්සේ පළමුව බුද්ධ වන්දනා කර පරයන්ක භාවනාව සඳහා තැන්පත් වුනිමි. ප්‍රථමයෙන් නාසයේ ආශ්වාස ප්‍රාශ්වාසයේ පිළිබඳව නිරීක්ෂණය කළෙමි. හුස්ම ඇතුල්වීම හා පිටවීම නාසය අභ්‍යන්තරව දැනුනි.
මම එම ස්ථානය කෙරෙහි සිත යොමු කළෙමි. මේ ආවරින් විනාඩි 20ක් පමණ භාවනාවේ යෙදුණෙමි. සිරුරේ දැනුණු වේදනාවක් නිසා නැගිට නැවතත් වාඩි වී භාවනාවට සිත යොමු කළෙමි. ටික වේලාවකට පසුව මාගේ බෙල්ල පිටුපස වේදනාවක් ඇතිවිය. එහෙත් මම භාවනාවට සිත යොමු විය. මෙලෙස විනාඩි 40ක් පමණ භාවනා කළෙමි. ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා ඉල්ලා සිටින්නෙමි. ගරු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට උතුම් තුනුරුවනේ සරණයි. අවසන්යි. හොඳයි. දිගට කරගෙන යන්න. මේකේ කියන්නේ දැන් අර හිත ටිකක් එකලස් වෙන ගතිය තියෙනවා. ඒ කියන්නේ අතීතයෙන් හිත ටිකක් අයින් වෙලා අනාගතයෙන් අයින් වෙලා දැන් මේ වර්තමාන අත්දැකීම තුල ඉන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මේක තව වර්ධනය වෙන්න අවශ්‍යයි. ඉතින් ඒක සඳහා කරගෙන යන වැඩේ බහුලීකృత වෙන්න අවශ්‍යයි. ඒ නිසා දිගට කරගෙන යන්න අලුතෙන් තාම ඉතින් මේකට මුකුත් එකතු කරගන්න අමාරුයි. කරගෙන යන වැඩේ තව ශක්තිමත් වෙන්නයි තියෙන්නේ. හොඳයි. අවසන්යි ස්වාමීන් වහන්සේ. හොඳයි. කවුද අතක්? ඔව් කියන්න. අපිට මේ ඉතා කෙටි ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා. ඔව්. 14 පල්රයන්කය කයට දැනෙන වේදනා සිතට දැනෙන වේදනා සැප දුක් උපේක්ෂා වශයෙන් හඳුන්වන්නේය. උපේක්ෂා වේදනා බව හඳුනාගන්නේය. වේදනාවේ අනිත්‍ය දකින්නේය. කාලය පැයක් ගත විය. එපමණයි ස්වාමීන් වහන්සේ. පොඩ්ඩක් හැබැයි ගිම්හානි කියද්දී මේ පොඩ්ඩක් ඩිස්ටර්බ් වුණා. මේ කෙසේ නමුත් මට තේරුණ විදිහට ඒ කියන්නේ වේදනානුපස්සනාවක යෙදෙනවා විවිධාකාර වේදනාවන් අත්දකින්නවා. හැබැයි ඒකේ බහුල වශයෙන් උපේක්ෂා වේදනාවන් මට්ටමකට ගිහිල්ලා තියෙනවා කියලා තමයි මට තේරුනේ වාර්තාවේ. මම කිව්වා හරිද ගිම්හානි? එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. එහෙනම් කියලා තියෙනවා හොඳයි. ඒ කියන්නේ දැන් අපි වැඩේ පටන් ගන්නකොට එක එක જાතිය වේදනා තේරෙනවා. සැප වේදනා තේරෙනවා, දුක් වේදනා තේරෙනවා, උපේක්ෂා වේදනා තේරෙනවා. හැබැයි කාලයක් කරගෙන යනකොට මේවායේ නිකන් අර පාට මැකිලා යනවා. ඒ කියන්නේ මේවා වෙනස්කම් පොඩ අඩු වෙලා ඔක්කොම නිකන් එක පාඩට හැරෙනවා. තව ඔක්කොමලා නිකන් උපේක්ෂා මට්ටමකට වගේ තමයි හැරෙන්නේ. ඒතර වෙන් කරගන්න බෑ මේක සැප එකක්ද මේක දුක් එකක්ද කියලා වෙන් කරගන්න බෑ. ඒකේ කිසි වැරදක් නැහැ. ඒක තමයි මේ වැඩෙන රටාව. ඒ නිසා ඒ මට්ටමක් නම් අත්දකින්නේ වැරද්දක් වෙලා නැහැ. දිගට කරගෙන යන්න. කවුද අතක් උස්සගෙනත් ඉන්නවා මේ අපිට ඕනනම් විනාඩියක් අවස්ථාව දෙන්න පුළුවන්. සමන්තා ලක්ෂ්මී මහත්මියට කතා කරන්න පුළුවන් අන්මියුට් කරලා මයික් එක. ගරු ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න අපිට ඇහෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මට දැන් දවස් දෙකකට විතර ඉස්සෙල්ලා මගේ භාවනා අධ්‍යක්ීම් ලොකු හාමුදුරන්ට යොමු කරාම ලොකු හාමුදුරුවෝ මට උපදෙස් දුන්නා භාවනාව නිවැරදි අධ්‍යක්ීම් මදි සැකය වැඩි සැකය අයින් කරලා ටිකටම කරගෙන යන්න කියලා. මම හැමදාම භාවනා කරනවා මේ පැය භාගයක් සක්මන් භාවනාව කරලා පැයක් පරයන්ක භාවනාව කරනවා. මේ අද කරනකොට හාමුදුරනේ මේ ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනාව කරනකොට මට එකපාරටම හිතුණා මේ සත්‍යයෙන් කරද්දී මේ ඒ කියන්නේ සක්මන ගොඩක් සිනිඳුවට යන්නේ මට හිතුණා මේ ස්පර්ශය සිතුවිල්ලක් කියලා. ඒක ඒ කියන්නේ මේ පොළවත් එක්ක වෙන ස්පර්ශය මේකත් සිතුවිල්ලක් නේද කියන එක මට හිතුණා. ඒක මට දිගටම ආවා. සතිය හොඳට පැවතුණා. ඊට පස්සේ මම පරයන්ක භාවනාවට වාඩි වුණාම පරයන්ක භාවනාවේදී සතිය වෙනකට වැඩිය හොඳටම තිබ්බා. මට හරිම අමුතු සැහැල්ලුවක්. ඒ කියන්නේ හරිම පහසුවක්. සැහැල්ලුවකට ඉස්සෙල්ලා පහසුවක් තියෙනවා. පහසුවක් දැනුණා. මේ සතිය තියෙනවා වේදනාව මොකුත් නැහැ. මට වෙනකට මේ විනාඩි 45ක් ගියාම කකුල වේදනාවක් එනවා. එතකොට මම කකුල චුට්ටක් දිග ඇරලා සතියෙන් ආපහු මේව කරගන්නවා. අකුල ගන්නවා. පරයන්කට. මේ අද එහෙම ආවේ නැහැ. හොඳටම තිබ්බා. ඊට පස්සේ මේ භාවනාව ඉවරුනාම බලනකොට අර මුලදී අදිෂ්ඨාන කරපු වෙලාව මේ හරියට ඒ කියන්නේ මට සක්මන් භාවනාවේදී
පරයන්කේදී ඒක හරියටම විනාඩියක්වත් වෙනස් වෙලා නැහැ හරියටම හරි. ගොඩාක් පහසුවෙන් කෙරුණ මේ භාවනාව මට මගේ තව මොනහරි අතපසුවෙන් කියනවාද කියලා මට උපදෙස් බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. කෙරලා තියෙනවා හොඳයි. ඒ කියන්නේ දැන් අර සක්මනේදී හැබැයි සිතුවිල්ලක් කියනවට වඩා කියන්නේ සක්මනේදී විවිධ දේවල් දැනෙනවා. ඒ දැනීම් රාශියක් තියෙනවා. අපි හිතමු ඔකට සාමාන්‍යයෙන් කියන්නේ ඉතින් පොළවේ පාදයක් වදිනකොට එතන යම් දැනීමක් පහළ වෙනවා. ඒතකොට ඒ දැනීම ඒ දැනීම අපි තුමු දැන් වැලි පොළවකද නම් එතන ගොරෝසු බවක් කියන එක අපි හිතින් හඳුනා ගන්නවා. එතකොට ඒ හඳුනා ගැනීමක් තියෙනවා ගොරෝසු බවකුත් තියෙනවා. ඉතින් එතකොට මේතන වෙන් කරනවා රූප ධර්මතාවයක් තමයි මේ ගොරෝසු බව කියන එක. ඒ ගොරෝසු බව දැනගන්නේ මේක ගොරෝසුයි, මේක ඇවිල්ලා මුරුදුයි, මේක ඇවිල්ලා සිනිඳුයි කියලා අන්නේ ඒ දැනුම් පද්ධතිය ඇවිල්ලා වෙනම නාම ධර්මයක්. ඔන්න ඔය දෙකකට කැඩෙනවා දැන් අපේ අත්දැකීම. දැන් අපි වෙනදට හිතාගෙන ඉන්නේ මම ඇවිදිනවා මම කියන්නේ අන්න අහවලා කියලා ඉතින් අපි නම් ගම් දීගෙන මේ මුළු අත්දැකීම කෙනෙක් පුජ්‍යලයක් හදාගෙන තමයි අපි සාමාන්‍යයෙන් අත්දකින්නේ. නමුත් දැන් එහෙම එකක් නැහැ. දැන් සම්පූර්ණයෙන්ම මේ ඒ යම්කිසි කායික භෞතික පැත්තෙන් අපිට ඒ රූපීය පැත්තේ යම්කිසි ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවය ඔන්න මනස පැත්තකින් නාම ධර්ම පැත්තකින් හඳුන ගන්නවා. එතකොට මේ අපේ අත්දැකීම දෙකට බෙදෙනවා දැන්. නාම රූප කියලා දෙකකට බෙදෙනවා. එතකොට ඔන්න ටික ටික මේ අපි ඉන්න පැටලෙවිලි තව තව ලිහෙන්න පටන් ගන්නවා. ඕකෙදි තව තව විස්තර වෙලා තව තව පැති වලට බෙදිලා යාවි ඉස්සරහට යන විදිය හොඳයි. දෙකට කරගෙන යන්න. හොඳයි පින්වත් එහෙනම් අද අපිට පැයක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. පූජනීය ලොකු සායනහන්සේ ධර්ම දේශනාව කරන්න පොරොන්දු වුණා. 4ට ස්වාමීන් වහන්සේ එකතු වෙවි. එහෙමනම් අපි අදට මේ ධර්ම සාකච්ඡාවෙන් සමුගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.